හරි. දැන් පැහැදිලිද හැමෝටම? මේ තිත් තුන විස්තර කරා තේරුණාද? පැහැදිලිද? ඔව් සර්. ඔය තිත් තුන ඕන වෙනවා ඉස්සරහට තනියෙන් අඳිනකොට. ඒකයි ඒක විස්තර කරා. රයිට්. එහෙනම් මම ඒ තුනත් පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඔන්න. ඔය හරි වගේ තියමු. රයිට්. දැන් හරි. මේ ප්‍රස්තාරය. මොකද්ද නියත කියන්නේ? නියත මොකද්ද? කො කතා කරලා දෙන්න මම මේ දැන් තනියෙන් අඳින්න දෙන්නේ ඊගාක ඈ. ස්කන්ධය නියතයි. ස්කන්ධය නියතයි. කතා කරොත් තේරෙන්නේ ඈ. රයිට්. මොකද්ද වෙනස් වෙන්නේ? උෂ්ණත්වය. එහෙනම් උෂ්ණත්වය අපි කතාවේ හැටියට උදේ දවල්. නේද එහෙනම්? උෂ්ණත්වය වෙනස් වෙනවා කියන්නේ උදේ දවල්. උදේ කියන්නේ T1යි. හරිද? දවල් කියන්නේ T2යි. රයිට්. එහෙනම් මම ඔන්න දැන් අපි සාමාන්‍ය ප්‍රස්ථාරය දන්නවා පීඩනයයි එකයට පරිමාවයි. පීඩනයයි එකයට පරිමාවටයි මොකද්ද හැඩය අපි ලීගේ? මොකද්ද හැඩය? දැන් මීට ඉහළ ප්‍රස්ථාරය අපි ලියාගත්තේ මොකද්ද? සරල රේඛාව. මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාව. එහෙනම් මම මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් ඇඳා T1ට. දැන් ඔයාලා ඊළඟ එක අඳින්න ඕනේ මෙන්න මෙහෙම වෙනවද මෙන්න මෙහෙම වෙනවද කියලා. පැහැදිලිද? මම මේක A කියලා දානවා මම මේක B කියලා දානවා. රයිට්. පැන්සලෙන් උයි අඳින්න ඕනේ. පැන්සලෙන් ඇඳලා අපි හරි එක කෝකද කියලා තෝරමු. රයිට්. දැන් කොහොමද ඒවා තෝරන්නේ? උදේ ඉඳන් දවල් වෙනකොට මොකද්ද වෙනස් වෙන්නේ? කියන්නේ උදේ ඉඳන් දවල් වෙනකොට මොකද්ද වෙනස් වෙන්නේ? උෂ්ණත්වය. උෂ්ණත්වය වෙනස් වෙනවා. හරි. උෂ්ණත්වය වෙනස් වෙනකොට බැලුණයක හරිද? බැලුණයක පීඩනය වෙනස් වෙන්නේ නැත්තම් පරිමාව මොකද වෙන්න ඕනේ? පරිමාව මොකද වෙන්න ඕනේ? දැන් සමුදිත විතරක් පිමිනකොට මොකද උනේ? වැඩි හිටියා මොකද දුන්න උපදේශය? පීඩනය නියත නම් බැලුනේ මොකද වැඩි වෙන්න ඕනේ? දවල් වෙනකොට. පරිමාව. පරිමාව වැඩි වෙන්න ඕනේ. රයිට්. දැන් ඔන්න ඔය කාරණා තුන ගැන හිතලා රයිට් අඳින්න බලන්න. ඇඳලා ඉවර වෙලා උත්තරේ කියන්නේ Aද Bද කියලා. හරි. හෂිනිගේ උත්තරේ මොකද්ද?
මොකද්ද? ඔයාගේ උත්තරේ මොකද්ද? Aද Bද? B. B. අරුණෝදිගේ උත්තරේ? B. B. ඉතුරිකාගේ? B. සමුදිතගේ? B තමයි. B නේ. හරි. අරයාගේ කවුද? අනිත් එක්කනා කවුද? දිල්ෂාන්ගේ? සර් පොඩ්ඩක් අය පාරක් කියන්නකෝ. හරි. හැම එහෙනම් කතා කරන්න ඕනේ මාත් එක්කලා. නියත තියෙන්නේ මොකද්ද? ස්කන්ධේ. ස්කන්ධය. ඒ කියන්නේ පොඩි ළමෙක්ම තමයි පිඹින්නේ. වෙනසක් නැහැ. තේරෙනවද? ඔව්. හරි. වෙනස් වෙන්නේ උෂ්ණත්වය. උදේ දවල් කියලා පැහැදිලිද? උදේ ඉඳන් දවල් වෙනකොට ඔව්. උෂ්ණත්වය වැඩි වෙනවා. හා. උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න බැලුනේ තියෙනවා. හරිද? එතකොට ඔව්. බැලුනේ උදේ තියෙන වායු ප්‍රමාණයම තමයි දවල්ටත් තියෙන්නේ. ආය කවුරුත් දවල්ේ පිඹින්නේ නැහනේ. හා. ඔව්. එතකොට පීඩනය නියතව තියෙනවා නම්, ඒ කියන්නේ ඇතුලේ පීඩනය වෙනස් නොවි තියෙනවා නම් අනිවාර්යෙන් දවල් වෙනකොට බැලුනේ මොකද වෙන්න ඕනේ? පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙන්න ඕනේ. මේ පරිමාව වැඩි වෙන හින්දානේ සමුදිතට කියන්නේ අර වැඩි හිටියා වැඩියෙන් පුම්බන්න එපා කියලා තේරුණාද? ඔව්. රයිට්. ඒක ගන්න මෙන්න මෙහෙමයි. දැන් ඔයා මෙතන P1 කියලා අගයක් තෝරගන්න. මම ඒකයි අර හැම වෙලාවෙම මේක ඔයාලට දෙන්නේ. ඒ කරලා දැන් P1 කියන අගය මෙහෙම හොග කඩ ඉරක් ඇඳගන්න. පැහැදිලිද? පැහැදිලි. මෙන්න උදේට අදාළ පරිමාව. තේරෙනවද? දැකද උදේට අදාළ ඔව්. පරිමාව ගත්ත විදිහ? ඈ? ඔව්. හරි. දවල්ට මේක වෙන්නත් පුළුවන්. මේක වෙන්නත් පුළුවන්. තේරුණාද? ඔව්. දැන් හැබැයි අපි දන්න ශිල්පය අනුව අපි පැහැදිලි කරගත්ත විදිහට දවල් වෙද්දි පරිමාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. අන්න වැඩි වෙන්න ඕනේ. එහෙනම් V1ට වඩා පරිමාව මොකද වෙන්න ඕනේ? V2. වැඩි වෙන්න ඕනේ. එහෙනම් වැඩි යගේ තියෙන්නේ V2ටද V3ටද ප්‍රස්තාව කරනවා. V2ට. V2 ලොකුයි. එහෙනම් V3ට අදාළ සියලුම දේවල් මොකද කරලා දාන්න වෙන්නේ? මකලා දාන්න වෙනවා. ඇයි වැරදිනේ? වැරදිනේ තේරුණාද? ඔව්. පැහැදිලිද? දැන් මම කරන්නේ ඔයාලට උත්තර දෙකම දෙනවා. බහු වර්ණව. උත්තර දෙකම දීලා නිවැරදි උත්තරේ තෝරන්න. දැන් තේරුණාද නිවැරදි උත්තරේ තෝරන හැටි? ඔව් සර්. ඇඳගෙන ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි. ඔන්න මම ඇඳා පොඩි ළමයාට. දැන් මොකද්ද නියත? දැන් මගෙත් එක්කලා කතාව කියගෙන යනවා නම් ඔයාලට ප්‍රශ්නේ දුන්නාම ඔයාලගේ හිතත් එක්කලා කතාව කරන්න තියෙනවා. ලස්සනට තර්කානුකූලව හිතලා උත්තරේ ගන්න පුළුවන්. දැන් කතා කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි මොකද්ද නියත? උෂ්ණත්වය. හරි. එහෙනම් උදේ දවල් හැටියට වෙනස් වෙනවද? නැහැ. නෑ. එහෙනම් උදේ පමණයි. හා. දැන් එහෙනම් ඉන්න ඕනේ පොඩි ළමයා. අය කවුද? ස්කන්ධය වැඩි වෙනවනේ. ලොකු ළමයි. ලොකු ළමයි. තේරුණාද? හා. පොඩි ළමයාට M1යි. පොඩි ළමයාට එක මම ඕන් ඇඳලා දුන්නා. තේරෙනවද? ඔව්. හරි. දැන් ලොකු ළමයා කියන්නේ M2යි. වැඩියෙන් පිමිනවා. එහෙමනම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕන? ස්කන්ධය වැඩි. ස්කන්ධය වැඩි. ස්කන්ධය වැඩි වීමේ හේතුව හැටියට බැලුනේට මොකද වෙන්නේ? පරිමාව වැඩි. පරිමාව වැඩි. තේරුණාද?
හා දැන් එහෙනම් ඔන්න මම දෙනවා ඉරි දෙකක්. right. ඕකේ හරි උත්තරේ තෝරන්න ඕනේ. මේ m2 මේක මම ගන්නවා a කියලා. මේ m2 මේක මම ගන්නවා b කියලා. හරි. Aද bද හරියට කියන්නේ. කියන්නේ ඇදලා කියනවා. කැන්සලින් ඇද ගන්න ඉස්සරෝ බෑ. කොක හරියට දන්නේ නැනේ. මල්ලි සමුදයක් එහෙම මලෙන් අයින් වෙන ඇති මගුලකුත් නෑ ඒකේ එක්සිට් වෙනවා හරි. හෂිනි උත්තරේ කියන්නේ Aද bද? A. ඉස්සරහ කන්නේ B. b. අරුණෝදි A. a. සමුදිත yes a. දිල්ෂාන් ඒ a. right. අන්න එහෙමයි වෙන්න ඕනේ. එක ළමයෙක් ඉන්නවා වෙනස් උත්තර හරියට. බලමු කවුද හරියන්නේ කියලා. හරිද? හරි. බලාගන්න. මම ගන්නවා මෙතනින් පීඩනය. හරිද? ඒක p1යි කියලා හිතමු. මම මෙහෙම යනවා ඉරක් උඩට. හරි. මේ මට ලැබෙන්නේ පොඩි ළමයා. දැන් පොඩි ළමයාට අදාළව මම ලැබෙන අගය ගන්නවා v1යි කියලා. මට මේක වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන් මේ හරියෙන් ඉන්නේ v3. හරි. දැන් අපි ඉගෙන ගත්ත හැටියට ලොකු ළමයා විශාල ස්කන්ධයක් පිබින නිසා බැලුනේ මොකද වෙන්නේ? පරිමාව වැඩි. වැඩි වෙනවා. එහෙනම් අපිට එන්න ඕනේ v2 කියන උත්තරේද v3 කියන උත්තරේද? V3. v3. එහෙනම් ඉතින් v2ට අදාළ සියලු දේවල් මොකද වෙන්නේ? මට මකලා දාන්න සිද්ධ වෙනවා. පැහැදිලිද එහෙනම්? ඔන්න ඔහොම උත්තරේ ගත්තා නම් වරදින්නේ නැහැ. මම දැන් මේ උත්තර ගන්න ක්‍රම කියලා දීදී යන්නේ ඉස්සරහට උමනා වෙන්නේ නැහැ. දැන් ඉස්සරහට දෙන ප්‍රස්තාර එතකොට ඔයාලා තනියෙන් අදින්නයි තියෙන්නේ. දැන් දැනටමත් ඔයාලා තනියෙන් අදින්න මොකක් ඒවා? හරිද? සම්පූර්ණ කරගත්තද? ඔව් සර්. හරි. හරි. ඔයාලගේ ටියුට් එකේ සෝරි ටියුට් එක නෙමෙයි ඔයාලා නෝට් එක ලියුවේනේ. මම මෙතන එකේ ඉලක්කමක් දාගත්තද? එක් කපලා දාන්න එක නෑ. හරිද? right. p ට එදිරිව හෝ පරිමාවට එදිරිව pv ගුණිතයේ විචලනය. right. ඒක මෙන්න මෙහෙම දැන් ලියා ගමු ඈ බලාගන්න. අපි ඉගෙන ගත්තේ පීඩනය නෑ මෙහෙම නේද?
v සමානුපාතිකයි 1ට v නෑ කියන්නේ p නේ කොහමද නෝට් එක ලිව්වේ කොහමද පොඩ්ඩක් කියන්න මට b ද මට ලිව්වේ මතක නෑ මම මැකුවනේ දැන් ඒක මුලින් ලිව්වේ p ද v ද අවම නේද දැන් මම p සමානයි මම කියවනේ අර ගණිතයෙන් නියතයක් දාලා ඉවර වෙලා මෙහෙම ලියා ගන්න. හරිද? දැන් අපි ගණිතයෙන් ඉගෙනගෙන තියෙනවා මෙන්න මේක හරස් ගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ p අකුර මෙහාට ගියේ. p අකුර මෙහි තියෙන බෙදීමක් විදිහටනේ. එහා පැත්තට යද්දි ගුණ කිරීමක් වෙනවා. එහෙනම් v වැඩි කිරීම p සමානයි මට එනවා k කියලා. මෙතන k වැඩි කිරීම එක කියලා කියන්නේ k ම තමයි ඈ. k ඩොට් එකයි කියලා කියන්නේ k. වෙනස් වෙන්නේ නැහැ නේ එකෙන් වැඩි කරා කියලා. දැන් මට එනවා pv කියලා මම ලියා ගන්නවා. pv සමානයි k. නේද? k යනු මොකද්ද? නියතය. k යනු නියතයකි. k යනු නියතයකි. හරි. හරිද? right. දැන් බලාගන්න. එහෙමනම් නියතයක් කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. අපි දැන් ওই වචනේ පටන් ගද්දිම කිව්වේ වෙනස් වන්නේ නැත. නැත. හරිද? හැබැයි මේ වචනේ ලියන්න එපා නෝට් එකට ලියාගන්න ඈ. වෙනස් වන්නේ නැත. හා. එහෙනම් PV ගුණිතය කියන එක හැම වෙලාවෙම වෙනස් වෙනවද? වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. අපි වෙනස් වෙන්නේ නැති ඒවා අඳින්න මෙන්න මෙහෙමයි ප්‍රස්තාරවල. වෙනස් වෙන්නේ නැහැ. අඩි රූල තියලා අඳින්න මේක ඈ. ඕ. ඒ කියන්නේ PV ගුණිතය වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? පීඩණය වෙනස් කරත් PV ගුණිතය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති එක අඳින්නේ කොහොමද? මේ පරිමාව වෙනස් කරත් PV ගුණිතය වෙනස් වෙන්නේ නැහැ. ඒක අඳින්නේ ඔන්න ඔහොම. හැබැයි මතක තියාගන්න ස්කන්ධයයි උෂ්ණත්වයයි නියත වෙන්න ඕන. තේරුණාද? රයිට්. එහෙනම් මේ සටහන ලියාගෙන හරිද? ප්‍රස්තාර දෙක සම්පූර්ණ කරගන්න අඩි රූල තියලා සරල රේඛා අඳින්නේ සමාන්තරව අඳින්නේ. හරියට තිරස් වඳින්නේ x අක්ෂයට සමාන්තරව. හරි කරගන්න.
හරිද? සම්පූර්ණ කරගත්තද? ඔව් සර්. හරි. ඊළඟට බලන්න මාතෘකාව බොයිල් නියමයේ ගණිතමය සමීකරණ. right. බොයිල් නියමයේ ගණිතමය සමීකරණය අපි ගන්නෙ මෙන්න මේ විදිහට. දැන් ඔයාලා ඉගෙනගෙන තියෙනවා PV සමානයි K කියලා සම්බන්ධතාවය. දැන් කලිනුත් ගත්තනේ. නේද? right. මම ගන්නවා මෙන්න මෙහෙම. එක අවස්ථාවක පීඩනය P1. අනිත් අවස්ථාවේ පරිමාව V1. දැන් ඔය අවස්ථාව කියන එක මෙහෙම හිතන්න. අපි අර වෙඩින් එක ගැන මතකයිනේ කතා කරා උත්සවයක් ගැන. මතකද උදේ දවල් කියලා ගත්තා. එහෙනම් උදේ කියලා කියන්නේ පළවෙනි අවස්ථාව. එහෙනම් උදේ බැලුනේ පැවති පීඩනය P1යි උදේ බැලුනේ පැවති පරිමාව V1යි. ඊළඟ අවස්ථාව කියලා කියන්නේ දවල්. හරිද? දවල් පීඩනය වෙනස් වෙනවා P2 දක්වා පරිමාව වෙනස් වෙනවා V2 දක්වා. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ කියන්නේ. තේරුණාද? අවස්ථාව කියන්නේ ඔය වගේ. පැහැදිලිද? හරි. එහෙමනම් P1 V1 සමානයි ඒත් එන්නේ උත්තරේ K. P2 V2 ඒත් උත්තරේ එන්නේ K. තේරුණාද? දැන් මෙන්න මේ K අකුර ඉවත් කරනවා සමානට. ඒ ඉවත් කරපුවම තමයි මේක ලැබිලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද ලැබිලා තියෙනවා? අම්මා ෆෝන් එකේ බැටරි බැස්සා. දැන් සර් අර අනිත් අයට බලන්න රෙකෝඩ් එක දානවා කියවනේ. බෑ අර කය දැදින්න ඕනේ මේ මම මේක charger එකට ගහලා ඉන්නම්. රෙකෝඩ් එක පස්සේ බැලුවා කියලා. දෙකම බලලා වැඩක් නැහැ. මට ඒ අතර මේක charge කරන් අර කැලුම් සර් එකක් බලලා අයින් කරුවා හැකි. ඒ ලොක වීඩියෝ දිගටම ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒක නවත්තන්න ඕනේ. නෑ හිතක් තියනවානේ. තමයි ඔන්න ඔය සම්බන්ධතාවය ගත්තේ. right මේ සම්බන්ධතාවය highlight කරගන්න. නෑ මේ දැනටත් රෙකෝඩ් එක යනවා උඩ දාන්න. ඉතින් අර විදිහට පුළුවන් නම් අය කීය කරන්න ගියේකෙන් තමයි.
හරි highlight කරගත්තද? හා right. highlight කරගෙන මෙන්න මෙතන විශේෂ දෙයක් ලියා ගන්න. හරිද? මේ හරි මගේ පුළුවන් තරමින් ලියා ගන්න. හරිද? එන බොයිල් නියමයේ ගැටලු විසඳීමේදී බොයිල් නියමයේ ගැටලු විසඳීමේදී සම්මත ඒකක වලින් ආදේශ කිරීම බොයිල් නියමයේ ගැටලු විසඳීමේදී සම්මත ඒකක වලින් ආදේශ කිරීම අත්‍යවශ්‍ය නැත. බොයිල් නියමයේ ගැටලු විසඳීමේදී සම්මත ඒකක වලින් ආදේශ කිරීම අත්‍යවශ්‍ය නැත. තියාගත්තද? බොයිල් නියමයේ ගැටලු විසඳීමේදී සම්මත ඒකක වලින් ආදේශ කිරීම අත්‍යවශ්‍ය නැත. හැබැයි මතක තියාගන්න මෙන්න. මම හැමදේටම සම්මත ඒකක එපා කියලා කිව්වා නෙමෙයි. මේ බොයිල් නියමයෙන් ගණන් හදනකොටයි සම්මත ඒකක ඕනේ නැහැ කියලා කිව්වේ. තේරුණාද? දැන් උදාහරණයක් ඇටියට සම්මත ඒකක කියලා කියන්නේ අපි ඊගාව ගාන බලන්නකෝ. මෙන්න මේ ඝන ඩෙසිමීටර කියලා කියන්නේ සම්මත ඒකකයක් නෙවෙයි. හරිද? ඕක පරිමාවමයින සම්මත ඒකකයේ හරි විදිහට නම් ඝන මීටර වෙන්න ඕනේ. මෙතනක් තියෙන්නේ ඝන ඩෙසිමීටර. තේරෙනවද? එතකොට ඕක සම්මත ඒකක වලට හරවන්න අවශ්‍ය නැහැ. හරිද? සාමාන්‍ය තියෙන ඒකකින්ම ආදේශ කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. තියෙන ඒකකින්ම ආදේශ කරපුවම පිළිතුර ලැබෙන්නේ තියෙන ඒකකින්ම තමයි. එහෙනම් මේ ගාන හදමු. වායු සාම්පලයක පීඩනය හා පරිමාව පිළිවෙලින් මෙන්න මේ අගයන් දෙකලු. හරිද? right. දැන් ඔයාලා හිතා ගන්න ඔය තමයි උදේදී විස්තරය. හරිද? ඊට පස්සේ උෂ්ණත්වය නියතව තබාගෙන පරිමාව මෙච්චරක් වෙන්න වෙනස් කරා. දවල් වෙනකොට ඔන්න ඔහොම වුණා කියලා හිතන්නකො. හරිද? වෙනස් වුණාලු. හරි. දැන් කියනවා වායුව මත ඇති කළ යුතු පීඩනය ගණනය කරන්න. තේරෙනවද? right. ඔයගේ ගානක් හදන්නේ දැන් ඕක මෙහෙම. දැන් ඕකට දැන් මේ වෙලාවේ නම් ඔයාලා බොයිල් නියමය උගන්වපු නිසා ඔයාලා දන්නවා බොයිල් නියමය යටතේ කරපු පාඩමක් නිසා මේකට දාන්න ඕනේ බොයිල් නියමය කියලා දාන්න. හරිද? හැබැයි අපි දැනගමු දැන් ඔහොම පාඩම ඉවරුනහම කොහොමද දැනගන්නේ? දාන්නේ මොන නියමෙද කියලා. මොකද නියම 5ක් 6ක් අපි ඉගෙන ගන්නවා. නියම 5ක් 6ක් ඉගෙන ගත්තාම අපි දන්නේ නැහැ මොන නියමෙද ගැලපෙන්නේ කියලා. මෙන්න මෙහිමයි බලන්න. හරි. ඔයාලා බලන්න මේකේ වෙනස් නොවන සාධක මොනවද මේ? වායු සාම්පලයක් ගන්න. වායු සාම්පලයක් කියන්නේ අපි හිතමු ඉතින් බැලුන් එක දාලා තියෙන වායු ටික. එතකොට ඊළඟටත් ගන්න ඒකම නේද? එහෙනම් ඊළඟටත් ගන්න ඒකම. එහෙනම් මට කියන්න මේ වායු සාම්පලය කියලා තියෙන එකෙන් මොකද්ද වෙනස් නොවුණු සාධකේ? වායු සාම්පලය කියලා තියෙන එකෙන් මොකද්ද වෙනස් නොවුණු සාධකේ කියන්නේ? නියතව තිබුණු සාධකේ. මෙතනත් ගන්නේ වායු සාම්පලය ඊළඟට ගන්නෙත් වායු සාම්පලය. මොකද්ද ඔය සාධක වලින් වෙනස් වෙන්නේ නැති? මෙන්න මෙහෙම බලන්න මේ පරිමාව නම් ඉතින් මෙතන 1යි මෙතන 0.75. එහෙනම් පරිමාව කියන සාධකය ගන්න බෑ. ඒක වෙනස් වුණා. මෙතන පීඩනය මෙතන අහන්නේ පීඩනය. එහෙනම් පීඩනය කියන සාධක ගන්නත් බෑ. මොකද පීඩනයත් වෙනස් වෙලා. ඊළඟට වායු සාම්පලය කියන එකෙන් අදහස් වෙන්නේ වායු සාම්පලය කියන වචනේ දන්නේ නැතුව වෙන්නේ නැද්ද? සාම්පල් කියලා ඉංග්‍රීසියෙන් කියන සාම්පල් තමයි. ඉතින් ඔය ප්‍රමාණය කියන වගේ අදහස. එතන මොකද වෙනස් වෙන්නේ නැත්තේ? මොකද? නැතයි මාල් ප්‍රමාණය. ස්කන්ධය.
තේරුණාද? ස්කන්ධය එහෙම නැත්නම් මවුල ප්‍රමාණය. උෂ්ණ. මේ වායු සාම්පලය කියන එකෙන් අදහස් වෙන්නේ ස්කන්ධය නියතයි කියන එක. ඔන්න එහෙනම් ස්කන්ධය නියතයි. ඊළඟට මෙතන ගහලම තියෙනවා මොකද්ද නියතව තියෙන්නේ? ප්‍රශ්නේ තියෙනවා මොකද්ද? උෂ්ණත්වය. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ ස්කන්ධයයි උෂ්ණත්වයයි නම් නියත අනිවාර්යෙන් බොයි. කොහොමයි ගන්න? පැහැදිලිද නියමයේ තෝරගන්න විදිහ? අනිවාර්යෙන් මේ සාධක හතරෙන් නියත කවුද කියලා බලන්න ඕනේ. සාධක හතරෙන් නියත දෙන්නට අදාළව විද්‍යාඥයාගේ නියමයේ තියෙනවා. මම මතකනේ මුලින්ම කිව්වා. ඔය සාධක හතර තමයි මේගොල්ලෝ දෙකක් නියතව තියාගෙන අනිත් ඒවා වෙනස් කරන්න කියලා. පැහැදිලිද එහෙනම්? එහෙනම් ඔන්න අදාළ මේ මොකද්ද මොන නියමෙද දාන්නේ කියලා තෝරගන්න හැටි ඈ. බලන්න එහෙනම්. මේකට දාන්නේ මේක. P1 V1 සමානයි P2 V2. right. එහෙනම් පළමු අවස්ථාවේ පීඩනය කොච්චරයිද? 1.0.33 වැඩි කිරීම 10.5 පැස්කල්. උණ කිරීම. පළවෙනි අවස්ථාවේදී පරිමාව ඝන ඩෙසිමීටර් 1ක්. ඉතින් ඍණ 3 නෙමෙයි ඝන ඩෙසිමීටර් ඈ. සමානයි. දෙවන අවස්ථාවේ පීඩනය තමයි හොයන්න කියන්නේ. P2 උණ කිරීම. දෙවන අවස්ථාවේදී පරිමාව 0.75යි. ඝන ඩෙසිමීටර්. හරි. පුළුවන් ද සුළු කිරීම කරන්න? P2 හොයන්න මොකද කරන්න ඕනේ? මේ උඩ කොටස එහෙමම ලියලා බෙදන්න ඕනේ. මෙන්න මේ යට කොටස. මේකෙන් බෙදන්න ඕනේ. තේරුණාද? හරි. බෙදලා උත්තරේ ගන්න බලන්න. උත්තරේ ගත්ත කෙනෙක් කියන්නේ සුළු කරන්න දන්නේ නැත්නම් කියන්න සුළු කරලා දෙන්නේ නැහැ. පැස්කල් 1.37යි සර්. ඔව් 1.37 වැඩි කිරීම තව එන්න ඕනේ. 10.5. ඔව් 1.37 වැඩි කිරීම 10.5. මොකක්ද ඒකකේ? පැස්කල්. පැස්කල්. හරි. තේරෙනවද හැමෝට මේක? පැහැදිලිද? දෙවෙනි ගාන හදමුද? හරි දෙවෙනි ගාන හදන්න කලින් මෙන්න මේව දැනගන්න. මේ
මේක මම කලිනුත් කියලා දීලා තියෙනවා. ලීටර් එකක් සමානයි ඝන ඩෙසිමීටර් එකක්. මේ උතරවල මෙතන තියෙන එකකේ දැනගන්න ඕන. ඒකට නුහුරු එක කියන්නේ හුරු නෑනේ ලීටර් වලින් පරිමාවමයි තියෙන්නේ. ලීටර් එකක් කියන්නේ ඝන ඩෙසිමීටර් එකයි. එහෙනම් ලීටර් 20ක් කියන්නේ ඝන ඩෙසිමීටර් කීයද? ඉස්සක් නේ. හරි. ඊළඟට මෙතන දීලා තියෙනවා තවත් ඔයාලට අවශ්‍ය වෙන ඒකකයක්. ඒක එච්චර මෙතෙන්ට ගොඩාක් වැදගත් නෑ. නමුත් ඉස්සරහට නම් වැදගත් වෙන්නේ. එකක් ATM. ATM කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඕකට කියන්නේ වායුගෝලීය පීඩනය කියලා. වායුගෝලීය පීඩන එකක් සමානයි 1.1.03 වැඩි කිරීම 10/5 පැස්කල් කියලා දීලා තියෙනවා. right. එහෙනම් මේකත් හදමු. V2. right. එතකොට අපිට එනවා පීඩනය. පළවෙනි අවස්ථාවේ පීඩනය බලන්න. 5ක් ATM. හරිද? පළවෙනි අවස්ථාවේ මේ පරිමාව ලීටර් 20යි. දෙවෙනි අවස්ථාවේ හොයන්න ඕනේ පරිමාව. එහෙනම් දෙවෙනි අවස්ථාවේ පීඩනය ඇවිල්ලා 2.2.06 වැඩි කිරීම 10/5 පැස්කල්. ගුණ කිරීම V2. හරි බලගන්න මෙතනින් එහාට සුළු කරන්නදී මම කියලා දෙන්නම්. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පැත්තේ ඒකකයේ ATM මේ පැත්තේ පැස්කල්. එහෙම බෑ. මොකක් හරි දෙකම එක ඒකකයක් තනි ඒකකයක් තියෙනවා. හරිද? right. එහෙමනම් දැන් මෙතනත් අපිට මේ ලීටර් කියන ඒකකේ නුහුරුයිනේ. එහෙනම් අපි හුරු ඒකකයකට දාගමු. දැන් මෙතන මම කියලා දුන්නා ලීටර් එකක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් එකක් කියලා. එහෙනම් මෙහෙම දාගමු. 5 වැඩි කිරීම ATM එකක් කියලා කියන්නේ මේ මෙතන දීලා තියෙනවා. 5 වැඩි කිරීම 1.1.03 වැඩි කිරීම 10/5. අන්න දැන් මේ පැත්ත පැස්කල් වුණා. ATM කියන ඒකකය පැස්කල් කියන එකට මාරු වුණා. ගුණ කිරීම 20යි ලීටර් නෙමෙයි අපි හුරු ඒකකේ දානවා ඩෙසිමීටර්. ඝන ඩෙසිමීටර්. සමානයි 2.2.06 වැඩි කිරීම 10/5 පැස්කල්. වැඩි කිරීම V2. right. දැන් හදන්න පුළුවන් නේද? දැන් ඔන්න එක මේකකේ බවට පත් වුණා. මේ මෙතනත් පැස්කල් මේ පැත්තෙත් පැස්කල්. එතකොට බෙදනකොට පැස්කල් වලට පැස්කල් කපලා යනවා. හරිද? කපලා ගිහිල්ලා ඔයාලට V2 උත්තර එනවා. right බලන්න V2 හදලා ගන්න. හදලා උත්තරේ ගත්ත කෙනෙක් කියන්නේ දෙකයි දශම පහයි ඝන ඩෙසිමීටර් 1.5.
නෑ ඒක නම් බෙදද්දි පොඩ්ඩක් වරද්දගෙන වගේ. දෙකයි දශම පහ නෙමෙයි දෙන්නේ. හරි 2.5 හරි 20ෙන් ගුණ කරලා නෑ නේද? නෑ. ඒකනේ. පණහායි ඩෙසිමීටර්. හරි දැන් ඩෙසිමීටර් 50 හරි. අනිත් අයට තේරුණාද ගාන? අනිත් අය උත්තරේ ගත්තද? එතනින් හරි කියලා දෙන්න. බැරි නම් කියන්නේ. දිල්ෂාන් පුළුවන් වුණාද? දිල්ෂාන් ඉස්සරකට ආවද උත්තරේ? ඉස්සරක උත්තරේ ආවද? ඔව් සර්. හරි. එහෙනම් අතනින් හරි කරමු ඈ. right. හරි. දැන් බොයිල් නියමය ගොඩාක් අමාරුවෙන් ඉගෙන ගත්තාම චාල්ස් නියමය ඉගෙන ගන්න පුළුවන්. මොකද දැන් අපි මූලික කරුණු ඔක්කොම දන්නවා. දැන් තියෙන්නේ ටක් ගාලා මොකද්ද නියමය කියලා බැලුවා. සාධක ටික බැලුවා ප්‍රස්තාර ටික ඉඳගෙන යන්නයි තියෙන්නේ. හරි බලන්න එහෙනම් චාල්ස් නියමය. දැන් ආයෙත් අපි මුල ඉගෙන ගත්ත හැටි ටිකක් මතක් කරගමු. සාධක හතරක් තියෙනවා කියවනේ. මොනවද සාධක හතර? කියන්න බලන්න. ස්කන්ධය, ස්කන්ධය. පරිමාව, හරි. දැන් මම ඒවා සංකේත වලින් ලියන්න. m පරිමාව v. හරි. පීඩනය, පීඩනය, උෂ්ණත්වය. උෂ්ණත්වය. හරි. පීඩනය, උෂ්ණත්වය. හරි. right. දැන් චාල්ස් නියමය. චාල්ස් බලන්න මොනවද නීතිව තියාගත්තේ? මොකද නියතව තියාගත්තේ? මවුල ප්‍රමාණය, බහුල පීඩනය. ප්‍රමාණය කියන්නේ මෙයයි තමයි නියතව තියාගත්තේ. එයා මෙන්න මේ දෙන්න වෙනස් වෙන හැටි රටාව අඳුරගත්තා. ඒ රටාවට අපි කියනවා චාල්ස් නියමය කියලා. තේරුණාද? right. කොහොමද එයා රටාව කියන්නේ? මොකද වචනේ? මොකද වචනේ? ඒ දෙන්න වෙනස් වෙන හැටි? වායුවේ පරිමාවයි උෂ්ණත්වයයි වෙනස් වෙන්නේ කොහොමද? අනුලෝමෝ සමානුපාතිකව. right. මෙතන විශේෂ වචනයක් තියෙනවා. අපි මේ වචනෙට සමාන වචන දෙකක් ඉගෙන ගන්නවා. තාපගතික උෂ්ණත්වය කියලා කියනවා. හරිද? ඔයාලා ඉඩ තියෙන තැනකින් ලියා ගන්න තාපගතික උෂ්ණත්වයට කියන තවත් වචන දෙකක්. විභාගයට අහන්න පුළුවන්. එකක් තමයි নিরপেক্ষ උෂ්ණත්වය කියලා කියනවා ඕකට. নিরপেক্ষ උෂ්ණත්වය කියලා කියනවා. තාපගතික උෂ්ණත්වය කියන එකට තව නමක්. নিরপেক্ষ උෂ්ණත්වය. දෙවනි නම තමයි කෙල්වින් වලින් මනින ලද උෂ්ණත්වය. කෙල්වින් වලින් මනින ලද උෂ්ණත්වය. තේරුණාද? ඔය වචන දෙක කියනවා. තාපගතික උෂ්ණත්වය කියන එකට කියනවා
නිරපේක්ෂ උෂ්ණත්වය එහෙම නැත්නම් කෙල්වින් වලින් මනින ලද උෂ්ණත්වය කියලා කියනවා. ඇත්තටම තාපගතික උෂ්ණත්වයේ මනින්න ඒකකය තමයි කෙල්වින් කියලා කියන්නේ. කෙල්වින් කියලා කියන්නේ උෂ්ණත්වයේ මනින්න ගන්න ඒකකය. ලියාගත්තද? හරි. ලියාගෙන චාල්ස් නේම highlight කරගන්න ඈ. විභාගෙට අනිවාර්යෙන්ම අහනවා. හරිද? හරි. ඉස්සල්ලා අපි ඉගෙන ගත්තේ ප්‍රතිලෝමෝ සමානුපාතික වෙනවා කියන එක. දැන් අපි යන්නේ අනුලෝම. හරිද? අනුලෝමව සමානුපාතික වෙනවා කියන එක. අනුලෝමව සමානුපාතික වෙනවා කියන්නේ මෙහෙම ලියන්නේ. V සමානුපාතිකයි capital T. හරිද? right. මතක තියාගන්න මේ පාඩමේදී අපි capital T ලියනවා simple T ලියනවා. capital T ලියන්නේ මතක තියාගන්න තාපගතික උෂ්ණත්වය. හරිද? simple T ලියන්නේ සාමාන්‍ය උෂ්ණත්වය. වෙනස තියෙන්නේ තාපගතික උෂ්ණත්වයමයි ඉන්නේ කෙල්වින් වලින්. සාමාන්‍ය උෂ්ණත්වයමයි ඉන්නේ සෙල්සියස් වලින්. ඕක තමයි වෙනස තියෙන්නේ එකම වෙනස. පැහැදිලිද? හරි. ඔයාලා දන්නවද කෙල්වින් සහ සෙල්සියස් අංශක අතර තියෙන සම්බන්ධය? right. ඒක ලියාගන්න මෙන්න මෙහෙම. හරිද? සමන ඉඩ තියෙන තැනක ලියාගන්න K සමානයි 273.16 එකතු කිරීම සෙල්සියස්. මේ තමයි කෙල්වින් හා සෙල්සියස් අතර ඇති සම්බන්ධය. හරි. එහෙනම් මම මෙහෙම අහනවා. දැන් මෙතන බයෝ කරන ළමයි ඉන්නවනේ. දැන් බයෝ කරන ළමයිගෙන් මම අහනවා සාමාන්‍ය ශරීර උෂ්ණත්වය මට කියන්නේ කෙල්වින් වලින් කීයද? සාමාන්‍ය ශරීර උෂ්ණත්වය කෙල්වින් වලින් කීයද? දන්නවද? කෙල්වින් වලින් ඕනේ එහෙනම් දන්නේ එක්කින් කියන්නේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය කීයද? දැන් ඔය යම් යම් ස්ථාන වලට යනකොට කොරෝනා වලට තැන් වල චෙක් කරලා බලනවනේ. එතකොට ශරීර උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 37යි. 37යි. අන්න හරි. 37ට වඩා වැඩි වුණොත් 38ක් විතර වුණොත් එහෙම යන්න දෙන්නේ නැහැ. මතකයිනේ. ඔය අර උෂ්ණත්වය බලන ඉස්කෝලේටත් ඇතුළු වෙද්දී ඔයාලා බැලුවද උෂ්ණත්වය? ඔයාලා ඉස්කෝලේ ගියේ ඒ ටික කාලෙට කවුරුවත් අහුනේ නැහැ හැබැයි. හරිද? රයිට්. ශක්කයකට එනකොටත් බලනවනේ. හරි හරි. එහෙනම් 37 තමයි උෂ්ණත්වය. හරි. එහෙමනම් මම ඒක කෙල්වින් වලින් ඇහුවොත් මොකද කරන්න ඕනේ? 273.16ට එකතු කරන්න ඕනේ කීයද? 37ක්. මට එතකොට එනවා කෙල්වින් වලින් උත්තරේ කීයද? 300 කීයද? 310.16 තේරුණාද? මේක මේ සාමාන්‍යයෙන් ගණන් හදද්දී උවමන වෙනවා. මම එකයි එකක් හදලා පෙන්නනවා වලට. පැහැදිලිද? හරි. එහෙමනම් අපි දැන් යම් ප්‍රස්තාර ටික අනින් right. මොනවද මේ ප්‍රස්තාරේ නියත? කොයි ඉතින් කතා කරලා කියන්න ඕනේ. ඒතකොට තමයි පුළුවන් වෙන්නේ. කතා නොකර හිටියොත් තමයි තේරෙන්නේ නැත්තේ. මොනවද නියත? ස්කන්ධයයි පීඩනයයි නියත වෙනවා. හරිද? ස්කන්ධයයි පීඩනයයි ඒක කියනකොට මෙහෙම කියන්න එපා ඈ. ස්කන්ධයයි පීඩනයයි මූල ප්‍රමාණය කියන්නේ කොහොම කිව්වොත් වැරදි. මම මතකනේ කිව්වා. මූල ප්‍රමාණය හෝ ස්කන්ධය ඒක එක සාධකයක් දෙවෙනි එක පීඩනය. හරි රයිට්. දැන් අපිට කියනවා v ට එදිරිව උෂ්ණත්වය ප්‍රස්ථාරගත කළ විට මේ බලන්න මෙන්න වචනේ. උෂ්ණත්වය. තේරෙනවද? එහෙමනම් අපි දාන්නේ මොන අකුර කියලාද කිව්වේ? simple t දැක්කද? මොනවෙන්ද මයින්නේ? සෙල්සියස් වලින්. හරි. දැන් බලමු අපි සම්බන්ධය හදන්න.
අපි දන්න සම්බන්ධතාවය දැන් ඔයාලට මම ලියන්න ඕනේ විතරක් මේකේ තියෙනවා. ඉතිරේව අයින් කරනවා. මේක ලියාගත්තද? k සමානයි 273.16 ධන සෙල්සියස් කියලා. කොහෙන් හරි ඒක ලියාගත්තද? ලියාගත්තද? ඔව්. හරි. මතක තියාගන්න ගණන් හදනකොට මේ 1.6 අතාරින්න 1.6 සාමාන්‍යයෙන් ඉන්නේ නැහැ 273යි කියලා ගන්න. නැත්නම් 1.6 ගත්තාම අමාරු වෙනවනේ. දශමත් දාගෙන සුළු කරන්න වෙනවනේ බෙදන්න එහෙම આવොත් ඉවරයිනේ. එහෙනම් සාමාන්‍ය භාවිතයට ගන්න 273 කියලා කෙමිස්ට්‍රි වල 273යි කියලා ගන්න ඇති ඈ. අද ෆිසික්ස් වල තමයි අර විදිහට 273 1.6 කියලා අපි ගණන් කරනවා. දැන් මම ඔන්න ඒ ටිකත් අයින් කරනවා. හරි. ඔන්න අපිට ඕන සම්බන්ධතාවය තමයි පරිමාව සමානුපාතිකයි තාපගතික උෂ්ණත්වය V. හරි. මට මේක වෙනුවට ලිය හැකි මොකද්ද? මතකද සම්බන්ධතාවය? K සමානයි 273 ධන C කියලා ලිව්වා. K කියලා කියන්නේ කෙල්වින් වලින් මනින උෂ්ණත්වය. කෙල්වින් වලින් මනින උෂ්ණත්වය T නම් කැපිටල් T නම් සෙල්සියස් වලින් මනින උෂ්ණත්වය සිම්පල් T නම් මෙන්න මේ මන් දාපු එක තේරෙනවද? පැහැදිලිද? කැපිටල් T වෙනුවට ආදේශ කරපු එක. හවුද නැද්ද කියන්නේ? තේරෙනවද? මන් ලියපු එක තේරෙනවද? පැහැදිලිද? මම කතා නොකර හිටියොත් ඉතින් නිකන් ඔහේ ලියාගෙන එතකොට ඔයාලට තේරෙන්නේ නැති ඈ. සමානුපාතික ලකුණ අයින් කරන්න ඔන්න මම නියතයක් දානවා. right. දැන් මම නියතයෙන් ಗುಣ කරනවා. වරහන් අරිනවා. KT ධන 273යි K. තේරුණාද දන්නේ වරහන් ඇරියා. දැන් මේක මොකද්ද බලන්න මේ V අකුර කියන්නේ මේ y අක්ෂය. මේ සිම්පල් T අකුර කියන්නේ ප්‍රස්ථාරය බලපුවම x අක්ෂය. හරිද? මෙන්න මෙතන මේ K අකුර කියන්නේ අපි ගමු අපි දන්න විදිහට m අකුර. හරිද? ධන මෙන්න මේ තියෙන්නේ මොකද්ද? C. 273යි K කියලා කියන්නේ C අකුර. ඒ කියන්නේ අපි O level වල ඉගෙන ගත්ත y සමානයි mx ධන C කියන ප්‍රස්ථාරය තමයි ඔය තියෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් මෙන්න මේ ටික ලියා ගන්න. ලියාගෙන ඉවර නම් කියන්නේ ලියාගෙන ඉවර නම් කියන්නේ
ඉවරද ලියාගෙන? අරුණෝත් ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. right මම ඒ ටික අයින් කරනවා එහෙනම් ඈ. හරි. එහෙනම් y සමාන mx ධන c කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. right. අඩි රූල තියලා අඳින්න අදිනකොට මෙන්න මෙහි ඉඳන් පටන් අරන් මෙහෙම යන සරල රේඛාවක්. මෙන්න මෙතන තමයි c වල අගය තියෙන්නේ. හරි. එහෙම නැත්නම් 273යි k. මෙන්න මෙතෙන් අගය එනවා. හරියටම ගත්තොත් ඍණ 273.16. හරි. ඕක ඇඳ ගන්න. ඇඳලා ඉවර නම් කියන්නේ. ඉවරයි සර්. හරි. right. දැන් හොඳට මතක තියාගන්න මම දැන් පොඩි වැඩක් දෙන්නේ. වැඩි හොඳට අහගෙන හිටියොත් විතරයි කරන්න පුළුවන් නේ. එහෙනම් ඉස්සෙල්ලා පැහැදිලිව අහගන්න. හරි. දැන් ඊළඟට මම අඳින්න දෙනවා ඊළඟ ප්‍රස්ථාර දෙක. කොච්චරක්ද කරන්නේ? ප්‍රස්ථාර දෙකයි කරන්නේ. ඊළඟ දෙක විතරයි ඈ. ඊළඟ ප්‍රස්ථාර දෙක. ස්කන්ධය වෙනස් වෙනවා නම් අපි හිතුවේ කොහොමද? අපේ උදාහරණය මොකද්ද? ස්කන්ධය වෙනස් වෙනවා නම් අපි හිතුවේ මොන විදිහටද? අපේ උදාහරණ කියන්නේ පොඩි ළමයයි ලොකු ළමයි. මතකද? මතකද? ඈ? මතකද? උෂ්ණත්වය වෙනස් වෙනවා නම් උදේ දවල්. උදේ. හරි. එතකොට පොඩි ළමයටයි ලොකු ළමයටයි අදාළව බැලුනේට වෙන්නේ මොකක්ද කියන එක කල්පනා කරලා හිතන්න ඕනේ. තේරෙනවද? හිතලා ඒ අනුව උත්තරේ ගන්න ඕනේ. උදේ දවල් අනුව බැලුනේට මොකද්ද වෙන්නේ කියලා හිතලා තමන් තීරණය ගන්න ඕනේ. තේරෙනවද? හරි. තීරණය අරගෙන මෙන්න මෙහෙමයි ප්‍රස්ථාර දෙක එන්නේ දෙකේ. එකක් මෙහෙම එයි. මෙතනින් පටන් ගන්න එකක් මෙහෙම ඉහළින් යන ප්‍රස්ථාරයක්. හරිද? අනික මේකෙන් පටන් අරන් පහළින් යන ප්‍රස්ථාරයක් එයි. මට ඕනේ A ප්‍රස්ථාරයේද B ප්‍රස්ථාරය කියන එක. තේරුණාද? හරි. කරන්න ගණන් කීයක් තියෙනවද? කීයද ගණන්? උත්තර අඳින්න කීයක් තියෙනවද? කීයක්? මම ප්‍රස්ථාර කීයද කරන්න කිව්වේ? ඔව් සර්. ප්‍රස්ථාර කීයක්ද කරන්න කිව්වේ? කීයක්ද කරන්න කිව්වේ? දෙකයි. දෙකයි. right. මේ ප්‍රස්ථාර දෙකට ওই විදිහට සුදුසු එකක් දෙකක්. ඉන්න ඕනේ. තේරුණා නේද වැඩි? පුළුවන්ද? හොඳට කල්පනා කරලා අඳින්න ඕන කියලා දුන්නු විදිහට ඈ. අර ඉර ගහලා කවුද වැඩි එක නයින්න ඕනේ. එහෙම අරගෙන හොඳට රයිට් පල්ලෙහා දෙකට අඳින්න බලන්න.
නැන්දද? ඔව්. හරි බලමු. හරි. ඔය ප්‍රස්ථාරය කියන්නේ මේකේ වෙනස් වෙන්නේ මොකද වෙනස් වෙන්නේ? ස්කන්ධය. එහෙනම් ස්කන්ධයේ වැඩි අවස්ථාවේදී බැලුනේ පරිමාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕන. ඔය පරිමාව වැඩි වෙන්න ඕනේ. හරි. එහෙමනම් මම අපි ගම් මෙතන උෂ්ණත්වයක් මොකක් හරි එක උෂ්ණත්වයක් අරගෙන මෙහෙම ඇඳලා බලමු. හරි. මේ තමයි පොඩි ළමයාට අදාළ ගාන. මේ තියෙන V1යි. හරිද? මේක වෙන්නත් පුළුවන්. V2 වෙන්නත් පුළුවන්, V3 වෙන්නත් පුළුවන් මෙහෙම. හරි. පරිමාව ලොකු වෙන්නද ඕනේ කුඩා වෙන්නද? මොකද වෙන්න ඕනේ පරිමාව? ලොකු වෙන්න ඕන. ලොකු වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ Aද Bද? B. B. right. හරිද ඒක? ඔයාලා B දැන්දලා තිබ්බේ. හරිද? වැරදිද? ඔව් සර්. හොඳයි එහෙනම් ඈ. right. ඊළඟ එක. ඊළඟට sorry පීඩනේ නේද ගන්න තිබිලා තියෙන්නේ. ආ පීඩනේ කමන්නේ ওই විදිහට මොකක් හරි ඔයාලා විදිහ තේරෙන විදිහකට හිතලා ගත්තා නම් හොඳයි. හා බලමු. හරි. පීඩනය වැඩි කරනවා. හරි right බලාගන්න ඈ. පීඩනය වැඩි කරනවා. P1යි P2යි. P2යි. හරි. දැන් පීඩනය වැඩි කරනකොට පරිමාව මොකක් වේද? ඒක හිතන්නේ මෙහෙම. පීඩනය වැඩි කරනකොට අඩු පරිමාව. වෙනවා. අන්න. ඒක තේරෙනවද ඔයාලට? අරනෝදේ තේරෙනවද? පීඩනය වැඩි කරනකොට පරිමාව අඩු වෙනවා කියලා තේරෙනවා. ඔව් සර්. පැහැදිලිද එහෙනම් හොඳටම? එහෙමනම් P1 අවස්ථාවට වඩා P2 අවස්ථාවේ පරිමාව මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන. අඩු වෙන්න ඕනේ. ඒක තේරෙනවද? ඒක තේරෙනවා නම් උත්තරේ ගත්ත හැකියි. තේරෙනවද? ඔව්. මම මේක අඳින්නේ P1ට නම්. දම් පාට එක ඇඳලා තියෙන්නේ P1ට නම්. මම එහෙනම් ඔන්න උෂ්ණත්වයක් අරන් මෙහෙම යනවා. හරි. එතකොට P1ට අදාළව මෙන්න මට එනවා V1යි කියලා පරිමාව. මෙතෙන්ට එනවා V3යි කියලා. මෙතෙන්ට එනවා V2යි කියලා. හරි. දැන් P2ට අදාළ පරිමාව පීඩනය වැඩි නිසා පරිමාව අඩුද වෙන්න ඕනේ වැඩිද වෙන්න ඕනේ? P2 කියන පීඩනය වැඩි නිසා පරිමාව වැඩිද වෙන්න ඕනේ අඩුද වෙන්න ඕනේ? ඒ කියන්නේ අපිට V3 කියන උත්තරේද තෝරලා ගන්න ඕනේ V2 කියන උත්තරේද තෝරලා ගන්න. තේරුණාද නැද්ද? තේරුණා නැද්ද? කොහෙන් කතා කරලා කියන්න ඕනේ තේරුණාද නැද්ද? ඈ තේරුණාද නැද්ද?
තේරුණා නම් මොකද්ද ගන්න ඕනේ උත්තරේ කියන්නේ? V3ද V2ද ගන්න ඕනේ? V2 ගන්න ඕනේ නේ. හරි. තේරුණානේ එහෙනම් මම V3ට අදාළ ටික මකලා දානවා. එහෙනම් ඔන්න එන්න ඕනේ ප්‍රස්තාරය. තේරුණාද? හරිද? කොහොමද නැද්ද කියලා කියන්න. ඉතින් මට ඉස්සරහට කරගෙන යන්න. සම්පූර්ණයිද තේරුණාද? අය ඉස්සරහට ගියාට පස්සේ තේරුණ නැත්නම් කියන්න එපා. දැම්මම කියන්න. පැහැදිලි කරලා දෙන්න. තේරුණානේ? හරි. ඊළඟට ගන්න එහෙනම් මේක. ඔව් සර්. කට්ටිය ගොඩක් අඩුයි නේද? කමන්නේ එයාලා සිග්නල් ප්‍රශ්න යනම්ම නම් ඒවනේ රෙකෝඩ් කරලා දාමු. මේක මේ පටන් ගත්ත එක මගින් නතර කරන්නත් බෑ. ඒකයි මේක ඉවරම කරලා නවත්තමු. හරි. ඔන්න මේක බලා ගන්න. right. දැන් ඉස්සරලා ප්‍රස්තාරවලයි දැන් ප්‍රස්තාරවලයි මේ වෙනස දැක්කද නේ? ඉස්සරලා තිබ්බේ උෂ්ණත්වයේ විතරයි නේද? ඒ හින්දා ප්‍රස්තාරවල මොකද ලියන්නේ? කොයි ඉතින් කතා කරලා කියන්න. මොකද ලියන්නේ ප්‍රස්තාරවල? ඉස්සෙල්ලා වල මාතෘකාව බලන්න උෂ්ණත්වය තිබ්බ නිසා මොකද්ද ලියපු අකුර? උෂ්ණත්වය විතරක් තිබ්බ නිසා මොකද්ද ලියපු අකුර? ඔයාලා ඉතින් ඔහොම මයික් ඕෆ් කරගෙන ඉඳලා නම් ඕක කිසි වැඩක් වෙන්නේ නැහැ. ඔහේ නිකන් අහගෙන අතර ඉන්නවද දන්නේ නැහැ, බුදිද දන්නේ නැහැ. ඔය මයික් එක ඔන් කරලා මම කියපු දේ කියන්න. මම මේක හිතන විදිහ, හිතන ක්‍රමේ කියලා දෙන්නේ. හරිද? පාඩම යන්න ඕනේ පිළිවෙල. මේ පාඩම මම කියන පිළිවෙලට ගියාම ආයේ මේක පාඩම් කරන්න දෙයක්වත් නැහැ. අදම මතකයි. තේරෙනවද? දැන් ඉස්සෙල්ලා නෝට් එකත් එක්කලා මේක බලන්න. උෂ්ණත්වයේ විතරක් තිබ්බ හින්දා මම මොකද ගත්ත අකුර? ඉස්සලා නෝට් එකේ තිබ්බේ උෂ්ණත්වය. මොකක්ද අකුර? මොකක්ද මෙතෙන්ට ගත්ත අකුර මම? ප්‍රස්තාරවල. T. T කියන්නේ ඉතින් කියන්න ඕනේ සිම්පල් T කියලා. හරිද? දැන් ඔන්න මෙතෙන්ට විශේෂ වචනයක් එනවා. දැන් මේවා විභාගෙදිත් මේ වරදින හින්දා මේ නිතර කියන්නේ. ඉතින් කියන්නේ නැහැ නේ. ඒවා කියන්නේ නැහැ නේ. හද්ද නැතු ඉන්නෝනේ මේ නිරපේක්ෂ උෂ්ණත්වය කියන වචනේ එනවා. හරි. ඕක නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ නැතුව වෙන වචනයක් එන්න පුළුවන්. මොකද්ද මම කියන්නේ? තාපගතික. තාපගතික උෂ්ණත්වය. right. දැන් ඕම් මේ ප්‍රස්තාරයට හදාගන්න විදිය බලන්න. අපි ඉගෙන ගත්තේ චාල්ස් තේමයට අනුව චාල්ස් කිව්වේ V සමානුපාතිකයි කැපිටල් T කියලා. හරිද? එහෙමනම් ගණිතයට අනුව V සමානයි KT. හරිද? එහෙනම් ඔයාලට පේනවා මෙන්න y අක්ෂය. එහෙනම් y ලිව්වා. මෙන්න x අක්ෂය. එහෙනම් x ලිව්වා. එහෙනම් මේක මොන වගේ ප්‍රස්තාරයක්ද? y සමානයි mx ආකාරයේ ප්‍රස්තාරය. right. y සමානයි mx ආකාරයේ ප්‍රස්තාරයකට මොකක්ද කිව්වේ? නම ලකුණු කරා. මොකද ලකුණු කරපු නම? නම මොකද්ද? මම දැන් උගන්නපු නැති දේවල් අහන්නේ නැහනේ. උගන්නපු දෙයක් අහන්නේ y සමානයි mx
ප්‍රස්ථාරයට කියපු නම මොකද්ද? මීට කලින් ප්‍රස්ථාරයක එක ඇඳලා එයාගේ නම ලිව්වා. ඒක ටක් ගාලා එතන පෙරලලා බලලා කියන්න ඕනේ. මොකද නම? නම නොකිය ඉන්න එහෙනම් ලියා ගන්න නැතුව. ලිව්වද? පෙරලා බලන්න y සමාන mx ප්‍රස්ථාරයක් යන්නේ මොකටද? මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව. මූල ලක්ෂ්‍ය හරහා යන සරල. එහෙනම් මෙතෙන්ටත් එන්නේ මොකද? මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව. හා. එහෙනම් මේක ලියාගෙන ප්‍රස්ථාරය අඳින්න. ඇඳගත්තද? ඇඳගෙන ඉවර නම් කියන්න. ඇඳලා ඉවරද? ඔව් සර්. හරි. දැන් ඊගවට ඔයාලා කරන්න ඕන දේ දන්නවා කොහොමද? ඊළඟ ප්‍රස්ථාර දෙක ඔයාලා පුරවන්න ඕනේ. හරි. මම උත්තර කියන්නම් කොහොමද හරියන්නේ කියලා. හරි. ওই විදිහට පුරවන්න එන. ඉහළින් පහළින් යන ප්‍රස්ථාර දෙකක් එන්නේ. මේ දෙකෙන් හරියටම කොහොමද කියලා තෝරගන්න. හරි. ගත්තද පළවෙනි ප්‍රස්ථාරේ? උෂ්ණත්වය
නෑ මං අහන්නේ Aද Bද ගත්තද? අරුණෝදිගේ උත්තරේ මොකද්ද? ඔව් සර්. Aද Bද? B. B ගත්තා නම් හොඳයි. හරි. බලමු B. අපි මොකක්ද කියලා. හරි. පීඩනය නේද වෙනස් වෙන්නේ? හරි. පීඩනය වැඩි වෙනකොට පරිමාව මොකද වෙන්න ඕනේ? පරිමාව අඩු වෙන්න. පරිමාව අඩු වෙන්න ඕනේ. එහෙනම් ඔන්න අපි හරිද? පීඩනය වැඩි වෙනකොට එහෙනම් පරිමාව අඩු එකක් ගත්තා නම් හරිනේ. එහෙනම් ගත්ත උෂ්ණත්වයක් මෙන්න මෙහෙම. හරිද? මේ මෙතනින් ගියා නම් V1යි. ඒ අපේ සාමාන්‍ය ප්‍රස්ථාරය. මේක V2යි. මේක V3යි. එහෙනම් V1ද V2ද V2ද V3ද ගන්න ඕනේ. මොකද ගන්න ඕනේ? V3 නේද ගන්න ඕනේ? B3 V3. හරි. අඩු එකන ගන්න ඕනේ. එහෙනම් B ප්‍රස්ථාරය තමයි ඒකට හරියන්නේ. A මකලා දාන්න ඕනේ. right. එහෙනම් ඔය වගේම බලන්න ගන්න එහෙනම් ඊළඟ ප්‍රස්ථාරය. කෝකද ගැලපෙන්නේ කියලා ගන්න. හරි. ඇඳලා ඉවර නම් Aද Bද? A. හොඳයි. දැන් ඔයාලා හොඳට තේරුම් ගත්ත වැඩි. තේරුම් ගත්ත හින්දා උත්තර ටක් කරලා තෝරනවා නේ. අන්ත ඒ ගන්න නැතිනේ. හරි. right. මේ ප්‍රස්ථාර දෙකත් සම්පූර්ණ කරමු. බලන්න. নিরপেক্ষ උෂ්ණත්වයට එදිරිව පරිමාව හෝ නේද? නැත්නම් নিরপেক্ষ උෂ්ණත්වය හෝ පරිමාවට එදිරිව විවිධීම T. right. මෙහෙමයි වෙන්නේ. අපි දන්නේ V සමානුපාතිකයි කැපිටල් T කියලා. දැන් අපි දානවා ගණිතයෙන් V සමානයි KT කියලා. දැන් මෙන්න මේ තියෙන T අකුර මම මේ පැත්තට බෙදනවා. V බෙදීම T සමානයි K. එහෙනම් V බෙදීම T කියන එක වෙනස් වෙනවද? අර කලින් වගේ. කලින් මතකනේ PV වෙනස් වුන්නේ නැහැනේ. ඒකේ PV වෙනස් වුන්නේ නැහැ වගේ මේකේ V බෙදීම T මොකද වෙන්නේ? වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් වෙන්නේ නැත්නම් ඒ අදාළ ප්‍රස්ථාරය මොකද්ද? මෙහෙම සරල රේඛාවක්. මේකටත් එන්නේ සරල රේඛාවක් ඈ. හරි. ඒ ප්‍රස්ථාර දෙක සම්පූර්ණ කරගන්න. හරි. සම්පූර්ණ කරගත්තද? හරි. ඊළඟට තියෙන ගණන් දෙක හදලා ඉවර කරමු.
හරි ඇඳගත්තනේ රයිට් බලන්න එහෙනම් චාල්ස් නියමයේ ගණිතමය සමීකරණය. ඕකෙත් ගණිතමය සමීකරණය අරන් තියෙන මෙහිමයි ඈ. ඒක නම් එච්චර වැදගත් නෑ වලට අරන් තියෙන විදිය. හරිද? දැන් ඕකේ අපි දන්නේ v සමානුපාතිකයි t කියලානේ. අපි ඔය ගන්නවා v සමානයි kt කියලා. දැන් t මේ පැත්තට බෙදලා කලින් වගේ v බෙදීම t සමානයි k. අර මං කිව්වා වගේ v1 බෙදීම t1 සමානයි k. තව එකක් ගන්නවා v2 බෙදීම t2 සමානයි k. මෙන්න මේ k අකුරු දෙක සමාන කරලා තමයි ඕක අරන් තියෙන්නේ. ඒක එච්චර වැදගත් නෑ රයිට්. මේක කොටු කරගන්න හරි highlight හරි කරගන්න ඈ. ගණන් හදද්දි මේකෙනුයි එන්නේ ඈ. හරි. අර සම්බන්ධතාවයේ ගාව මෙන්න මේ කාරණා දෙක ලියාගන්න. කලිනුත් අපි මතකනේ අර සම්බන්ධතාවය ගැන කාරණා දෙක ලියාගත්තනේ මේකෙත් ලියාගන්න මෙන්න මෙහෙම. හරිද? ඔයාලා දැන් ඔය highlight හරි කොටු හරි කරපු ඒ කියන්නේ කොතනද දන්නවද? චාල්ස් නියමයේ ගණිතමය සම්බන්ධතාවය කියන එක ගාව ලියාගන්න. චාල්ස් නියමයේ ගණිතමය සම්බන්ධතාවය කියන එක ගාව ලියාගන්න මෙන්න මෙහෙම. හරි. ලියන්න. චාල්ස් නියමයේ ගැටලු විසඳීමේදී චාල්ස් නියමයේ ගැටලු විසඳීමේදී සම්මත ඒකක වලින් ආදේශ කිරීම චාල්ස් නියමයේ ගැටලු විසඳීමේදී සම්මත ඒකක වලින් ආදේශ කිරීම අනිවාර්ය නැත. මොකද්ද සර් සම්මත ඒකක වලින් ආදේශ කිරීම අනිවාර්ය නැත. හරිද? right. අනිවාර්ය නැත. ඒක කාරණාවක්. දෙවෙනි එක ලියන්න. චාල්ස් නියමයේ ගැටලු විසඳීමේදී උෂ්ණත්වය කෙල්වින් වලට හරවා ආදේශ කළ යුතුය. 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 හරි. බලන්න කියවන්න අර ගාන. ඊට පල්ලෙහෙන් තියෙන ගාන. දැන් මේකේ අර මං කිව්වා වගේ කොහොමද චාල්ස් නියමය කියලා ගන්නෙ? දැන් ඔන්න නියම දෙකක් ඉගෙන ගත්තා. දැන් දන්නේ නැණි මොන නියමෙද දාන්න ඕනේ කියලා. ගාන කියවගෙන යනකොට බලන්න මොනවද නියතව තියෙන්නේ? මේ වායුවක කියන වචනේ තිබ්බොත් වායුවක් වෙනස් වෙන්නේ නැහැ නේ. මොකක්ද එතන? ස්කන්ධය. ඊළඟට හරිද? මෙතන මේක ගානේ චූටි වැරද්දක් තියෙනවා. ගානේ කියවෙන්නේ නැති සාධකයක් තියෙනවා. කියවෙන්නේ නැති සාධකේ මොකද්ද කියන්නේ?
කියවෙන්නේ නැති සාධකයේ තමයි පීඩනය. හරිද? එහෙමනම් මෙන්න මේ දෙන්න නියතව තියෙනවා නම් අපි දාන්නේ චාල්ස් නියමය. හරිද? චාල්ස් නියමය දාන්නේ right. එහෙනම් v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2. එහෙනම් පළමු අවස්ථාවේ පරිමාව 1.5 ඝන ඩෙසිමීටර්. පළමු අවස්ථාවේ උෂ්ණත්වය T1 මතක තියාගන්න 27 දැම්මොත් වැරදි. 273 ධන 27. හරිද? එතකොට තමයි කෙල්වින් වලින් එන්නේ. දෙවෙනි අවස්ථාවේදී පරිමාව තමයි හොයන්න තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේ උෂ්ණත්වය T2 කියලා කියන්නේ 273 ධන 87. හරි. උත්තරේ ගන්න පුළුවන් වෙයිද? පුළුවන් හදලා ගන්න. උත්තරේ සුළු කරන්න තේරෙන්නේ නැත්නම් කියන්නේ. තාපෙලියක් විතර ලියන්නද? 1.5 මෙතනින් එනවා 273ට 87ක් එකතු කරලා ඉන්නේ නේ. වරහන් ඇතුළේ තියෙන්නේ. එකතු කරනවා කියන්නේ එතකොට අපිට එනවා 290යි නෙමෙයි 280යි 280ට 80ක් 360යි නේ. වැඩි කිරීම 360 බෙදීම මෙතන 273ට 20ක් 27ක් 300යි. කී දෙන්න උත්තරේ? 1.8. 1.8 හරි උත්තරේ. හරිද? හරි අන්තිමට ඒ උත්තරය ආවද? හරි මේ මං එහෙනම් අදට නතර කරන්නම්. ඉතුරු ගාන වල හදන්න. ඉතුරු ගාන ලේසි ඈ. ඉතුරු ගාන වලට කෙල්වින් වලින් එයි උෂ්ණත්වය කෙල්වින් වලින් ආවට පස්සේ ඔව් කෙල්වින් වලින් ගන්න ඉතින් උෂ්ණත්වය අහන්න නේද? හරි අදට නතර කරන්නම්. මේ මම රෙකෝඩ් කරපු වීඩියෝ එක YouTube එකට දාන්නම් ඈ. YouTube එකට දාලා link එක එවන්නම් ඈ. මොකද්ද කියලා. හරි. මොකුත් ගැටලුවක් නැහැ නේද එහෙනම්? ඉගෙන ගත්තේ වෙයි නොතේරුණු තැනක් තියෙනවද කියන්නකෝ. තේරිච්ච නැති තැනක් තියෙනවද ඉගෙන ගත්තේ වගේ? ගැටලුවක් නැහැ නේද? හරි. එහෙනම් ආයෙ සඳුදා උදේට පන්ති කරමු ඈ. සඳුදා උදේ 8ට ඈ. එහෙනම් මේක YouTube එකට දානවා. එහෙනම් මම කට් කරනවා ඈ. YouTube එකට දාලා link එක එවන්නම් ඈ. යාළුවන්ටත් කියන්න.